කලා කටයුත්තකට තමයි සම්බන්ධ වෙලා ගෙදර එන ගමන් මගේ මිතුරෙක් එක්ක මම ආවේ. ඒ අතරතුරේදී මම එක්ක ගිය යාළුවාගේ බයික් එක වාහනයක වැදිලා මාව විසිකුණා පාරට. ඒ විසික් වෙලා මගේ කකුල් දෙකට උඩින් ගියේ කන්ටේනර් එක. මම බලද්දි ඇත්තටම මගේ වම් පාදයේ දිහා බලන්නවත් බැරි මට්ටමක අනතුර ලක් වෙලා තිබුණේ. කියන්නේ සම්මාස් ඇත්තටම අයින් වෙලා ඇටකටු ටික තමයි පේන්න මට තිබුණේ. ඒත් එක්කම දකුණු කකුල එල්ලි තිබුණේ කියලා ඒත් එක්කම මට හයියෙන් කෑ ගැහුණා. මොකද ඒකට හේතුව මම නර්තන ශිල්පියෙක්. ඩොක්ටර්ලා කිව්වා මට කකුල අහපව් මේවා කරගන්න බැරුව යයි. කියද්දි ඇත්තට මම රෝහලේදී මම ඇත්තට මට කෑ ගහලා ඇඬුණා මේ තියටර් එකේදී මට අහපව් නටන්න බැරි වෙනවනේ කියලා. ඊට පස්සේ බොහෝම දුක් ගැහැට මැද මම ඉගෙන ගන්නේ. මගේ තාත්තත් මේ වත්තේ මුරකාරයෙක් විදිහට වැඩ කරා. මගේ අම්මා කඩවල් වලට කෑම හදලා දාලා එහෙම කරලා තමයි අපිට ඉගැන්නුවේ. උසස් පෙළ ප්‍රතිඵලය කොහොමද තිබ්බේ? ප්‍රතිඵල උසස් පෙළ සමත් වෙනවා මම. මගේ විෂයන් කරේ මම සිංහල, දේශපාලන විද්‍යාව සහ දේශීය නර්තනය කියන සබ්ජෙක්ට් තුන කරේ. මේ සබ්ජෙක්ට් තුනටම මේ සාමාර්ථ තුනක් අරගෙන 1.8යි 7යි 6ක ස්ටඩි ස්කෝර් එකක් අරගෙන ලංකාවේ කැමති විශ්වවිද්‍යාලයකට යන්න ලකුණු තියෙන මට්ටමට මට අවස්ථාව හම්බ වෙනවා. මුලින්ම අයියා නැති වෙනවා. ඊට පස්සේ අක්කා විවාහ වෙලා දරු ප්‍රසූතියේදී අක්කා නැති වෙනවා. ඊට පස්සේ ඔබ කැම්පස් අවධියේදී කැම්පස් කියලා හරියටම එක දවසයි. කැම්පස් කියලා හරියටම එක දවසයි. කැම්පස් කියලා හරියටම එක දවසකින් තාත්තා නැති වෙනවා. ඉන්න අනතුරුව ඔබ රස්සාවට ගිහිලා හරියටම සති 3කින් සති 2කින් හරියටම සති 2කින් මේ අම්මව ආදරණීය අම්මව බලා ගන්න හිටපු මේ පවුලේ එකම පුරුක එකම සම්පත රියනාතුරකට ලක් වෙලා එක්තැන් වෙනවා. ඊට පස්සේ මේ මම ගෙවල් වල වැට්ට ගියා. බැරි තැන පුතාව කැම්පස් යවලා මම ගන්න මුදල තමයි පුතාට වැය කරුවේ කැම්පස් එකට දෙන්න. මේ පොඩි ගෙයක් අපි පොඩි ඉඩම් කෑල්ලක් කරන පොඩි ගෙයක් හදාගෙන මම කොහොම හරි අම්මා රකින්න මම බඳින්නෙත් නැහැ කිව්වා. වඳින්න ඕනත් නැහැ අම්මා බලාගත්තාම මට ඇති කිව්වා. මට යාළුවෝ කට්ටිය කතා වෙනවා ඇහුණා මේ ළමයාගේ කකුල මේවා කරනවා කියලා. පස්සේ මම කෑ ගහලා ඇඳේ දැකලා කෑ ගහලා ඇඬුවා. පස්සේ මට ප්‍රෙෂර් එක වැඩිලා අරන් යනවා ගෙවලා බේත් ගේන්න. පස්සේ පවුවදා ඉතින් ආරංචි උනේ මට ඔය විදිහටම කිව්වේ නෑ. මෙච්චර ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. පොඩි තුවාලයක් කියලා කට්ටිය මට කිව්වේ. පස්සේ ඉතින් මං හරියට දුකටපත් වුණා. වෙහෙසුණා මට. ඊට පස්සේ මේ ලෙඩේ හටගත්තා. මගේ බලාපොරොත්තුව මට දැන් නෑ. දරුවගේ ගැන තමයි බලාපොරොත්තුව. එයාට තැනක් පිළිවෙල කරලා ගෙයක් දොරක් හදාගෙන හොඳින් රස්සාව කරගෙන ජීවත් වෙලා ඉන්න ඒ ලැබුණොත් මට ඒ ඇති. ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ ලක්තුම YouTube channel එකට. ඉතින් අපි අද බොහොම සංවේදී වූ කාරණයක් පිළිබඳව කතා බහ කරන්න තමයි මේ දංකොටුව පුරවරයට අපි ළඟා වුණේ. මගේ අසල ඉන්නේ මේ රටට සේවයක් කරන්න පුළුවන් දක්ෂ තරුණයෙක්. නමුත් මේ තරුණයා අද වන විට යම් අසරණ භාවයකට පත් වෙලා තියෙනවා මොකක්දෝ අවාසනාවකට. මේ කතාව අපි කියන්නේ ඉස්සරලා අපේ ලක්බිමට අපි ඔබතුමාව ආයිබෝවන් කියලා පිළිගන්නවා. කොහොමද මේ අනතුර වුණේ? අනතුර වුණේ මේ අවුරුද්දේ ජනවාරි 23 වෙනිදා මම කලාකාරයෙක් විදිහට නර්තන ශිල්පියෙක් විදිහට තමයි කටයුතු කරේ මේ වෙනකම්ම. ඉතා කුඩා අවදී ඉඳන් මේ වෙනකම්ම කලාවත් එක්ක ජීවත් වුණේ. එදා අනතුර වෙන දවසෙත් මම කලා කටයුත්තකට තමයි සම්බන්ධ වෙලා ගෙදර එන ගමන් මගේ මිතුරෙක් එක්ක මම ආවේ. ඒ අතරතුරේදී මම එක්ක ගිය යාළුවාගේ බයික් එක වාහනයක වැදිලා මාව විසිකුණා පාරට. ඒ විසික් වෙලා මගේ කකුල් දෙකට උඩින් ගියේ කන්ටේනර් එක. ඒ වෙලාවේදී මාව ජාතික රෝහලට ඇතුළත් කරා. එදා ඒ අනතුර වෙච්ච වෙලාවේදී මට සිහිය මුකුත් නැතුව ගියවත් මුකුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඔව්. එදා ඒ අනතුර වෙච්ච වෙලාවේදී ඇත්තටම කන්ටේනර් එකට මාව යට වෙලා ඇත්තට මේ ඇති වෙච්ච කම්පැනිත් එක්ක මම බය වෙච්ච පාර මම එකපාරටම අත් දෙක පාරේ තියලා නැගිටලා දැලුවේ මගේ කකුල් දෙක දිහා බයට නැගිටලා දුවන්න. එතකොට ඒ දැක්ක සිද්ධියදී මම ඇත්තටම කලාකාරයෙක් විදිහට සංවේදී මිනිසෙක් විදිහට ඇත්තටම හරි කලබලයකටපත් වුණා. මම බලද්දි ඇත්තටම මගේ වම් පාදයේ දිහා බලන්නවත් බැරි මට්ටමක අනතුර ලක් වෙලා තිබුණේ. කියන්නේ සම්මාස් ඇත්තටම අයින් වෙලා ඇටකටු ටික තමයි පේන්න මට තිබුණේ.
ඒත් එක්කම දකුණු කකුල එල්ලි තිබුණේ කියන්නේ ඒකෙත් ASCII සම්පූර්ණයෙන් බිඳිලා පණ නැති තත්යකට පත් වෙලා ඒ වෙලාවේදී ඇත්තටම මට ඒ දැක්ක සිද්ධියත් එක්ක මට හිතා ගන්න බැරුව ගියා මම මොකද දැන් කරන්න කියලා. ඒත් එක්කම මට හයියෙන් කෑ ගැහුණා. මොකද ඒකට හේතුව මම නර්තන ශිල්පියෙක්. එතකොට මට අනිත් අයට වඩා කකුල් දෙක ගොඩාක් ඌමනා වෙනවා. ඉතින් ඒ වෙලාවේදී මං හරි අසරණතාවයකටපත් වුණා, කලබලයටපත් වුණා, බයටපත් වුණා. මම මොකද කරන්න කියන අසරණතාවයත් එක්ක මං හැමෝගෙම උදව් ඉල්ලුවා. ඒ වෙලාවේදී මම හිතන්නේ ටික වෙලාවක් එතන ගත වුණා. ඒත් එක්කම එතන තිබ්බ වාහනයක දාගෙන මාව අපිට අසලම තියෙන දංකොටු රෝහල දංකොටු රෝහලට ගෙනිච්චාම එතන ලොකු පහසුකමක් නැහැ. ඒක ග්‍රාමීය රෝහලක් නිසා පහසුකම් නැහැ කියලා තියෙන තත්ත්වය භයානකයි කියලා මම මීගම රෝහලට අරන් ගියා. මෙහි ගිලන් රථයකින්. ඊට පස්සේ එහෙදි මට කිව්වා කකුලේ තත්ත්වය ඇත්තටම මෙහි මුකුත් ප්‍රතිකාර කරන්න බෑ. මේක ජාතික රෝහලට යොමු කරන්න වෙනවා කියලා මාව ජාතික රෝහලට අරන් ගියා. දැන් මේ රටේ තියෙන වසංගත තත්ත්වයත් එක්ක ජාතික රෝහලෙන් මාව එකපාර ඇතුළත් කරගන්න බෑ කියලා කිව්වා. ඒ වෙලාවෙත් මම විශාල වේදනාවක හිටියේ. ඊට පස්සේ මගේ ශරීරයෙන් නොනවත්වාම දිගටම රුධිරය වහනය වෙනවා. ඊට පස්සේ ජාතික රෝහලට අරන් ගියාම ජාතික රෝහලෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය කරන්න තෝ මාව ඇතුල් කරගන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ එතනත් මට තව කාලයක් රැඳී ඉන්න වුණා. ඊට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය කරලා එදා හවස 5:30ට වගේ ආසන්න කාල සීමාවක අනතුරට ලක් වෙච්ච මාව මම හිතන්නේ හරියටම 2:35 40 අතර වගේ කාල සීමාවකදී තමයි වාට්ටුවට බාරගන්නේ. අනතුර එහෙම නැත්නම් මේ බරපතල අනතුර සිද්ධ වෙලා වෙන්නේ හවස 5:00ට. දංකොටුව රෝහල, මීගමුව රෝහල, ජාතික රෝහලට ඇතුළත් කිරීම දක්වා කාර්ය නිසියාකාරව සිද්ධ වෙන්නේ මේ කොවිඩ් ව්‍යසනයත් එක්ක පාන්දර 2:00 වගේ වෙනකොට. අපි එතන ඉඳන් කතාව ඉස්සරහට අරගෙන යනවා. ඊට පස්සේ 2:00 විතර වගේ මාව රෝහලට ඇතුළත් කරා. ඊට පස්සේ ડોක්ටර්ස්ලා බැලුවා. ඊට පස්සේ පහුවදා එතනදී මට මතක විදිහට සේලයින් දුන්නා. මේ සිද්ධිය අතරතුරේදී මේ වෙනකම්ම ඒ කියන්නේ මම රෝහලෙන් ප්‍රතිකාර අරගෙන එනකන්වත් මගේ සිහියට මුකුත් වෙලා තිබුණේ නැහැ. ඒ වේදනාව පවා මට හොඳට මතකයි. දැනටත් සමහරක් වෙලාවල් වලට මේ ඒ කම්පණිය තාමත් තියෙනවා. ඒ යට වෙච්ච එක මට අදටත් මතක් වෙලා සහ ප්‍රතිකාර ලැබෙන අතරතුරදී වෙච්ච සිදුවීම් මට අදටත් හොඳට මතකයි. ඊට පස්සේ ප්‍රතිකාර වලට යොමු කරනවා. එතනදී මගේ දකුණු කකුල බැන්ඩේජ් එකකට දාලා ඉවර වෙලා නොසෙල්වා තබා ගන්න කියලා කියනවා. මේ කකුල ඔපරේෂන් කරන්න වෙනවා කියලා කියනවා. එතනදී මට පොඩි බලාපොරොත්තුවක් වෛද්‍යවරුන් දුන්නා. ඔය කකුල සමහර විට අපිට හදාගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ඒකත් එක්ක මට අර නිකන් අර වතුර වැදුනා වගේ නිකන් හරි හිතට දැනසීමක් ආවා. මට ආයේ කවදා හරි දවසක ආයේ මට නටන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ මම ඒත් ඉතින් හිත හදාගත්ත කොච්චර වේදනාවෙන් වුණත් නෑ කමක් නැහැ. මට අහපව් නටන්න පුළුවන් වෙන්නේ යම් දවසක කාලයක් යාවි. නමුත් ආයේ මට දවසක් ආයේ නටන්න පුළුවන් වෙන්නේ කියලා හරි සතුටටපත් වුණා. ඒ වෙලාවේදී මාව පළවෙනියෙන්ම ඔපරේෂන් එකකට ගන්නවා. සැත්කමකට ඒ අරගත්තාම මගේ අර මස් ඉහිරිලා ඇටකටු මතුවලා තිබිච්ච කකුල නැවත වෛද්‍යවරුන් සකසනවා. ඒ සකසලා ඉවර වෙලා දවස් දෙකක් තියෙනවා. ඒ දවස් දෙකේදී ඇවිල්ලා වෛද්‍යවරුන් පැවසුවේ දවස් දෙකේදී මගේ එන්න කකුල ස්නායු මැරෙමින් තමයි පවතින්නේ. මේකට තවත් විස බීජ හෝ එහෙම නැත්නම් මේ තත්ත්වය දිගටම තිබුණොත් එහෙම ලොකු භයානක තත්ත්වයකට පත් වෙන්න වෙන නිසා අපි මේ කකුල කපමු කියලා ඉවර වෙලා මාව දෙවෙනි සැත්කමකට ආයෙ ලක් කරනවා. ඒ සැත්කම් එකකදීවත් මාව සිහි නැති කරන්නේ නැහැ. මම හිටපු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලුවා මම නර්තන ශිල්පියෙක් මට ඇත්තටම මගේ කකුල වටිනවා. ඒක නිසා මම කරන අහිංසක ඉල්ලීමක් තියෙනවා ડોක්ටර් පුළුවන් නම් මගේ සිහි නැති කරලා මගේ කකුල අයින් කරන්න. එතකොට මං හිත හදාගෙන හපව් සිහියට එනකොට මගේ කකුල නැහැ කියන එකේ මම ඉන්නම් කියලා. මං ඇත්තටම මගේ ජීවිතේ මුනේ කුඩා කාලේ ඉඳන් නර්තනය. මේ වෙනකන් මම හිතන්නේ ප්‍රදේශීය තුල විතරක් නෙමෙයි ප්‍රදේශයේ සහ ආශ්‍රිත ප්‍රදේශවල ගණනාවක දරුවන්ට මම ශිල්පය ලබා දුන්න කෙනෙක්. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ ශාස්ත්‍රය ගත්තාම මම ඉතා කුඩා කාලේ ඉඳන්ම පාරම්පරික උඩරට නැටුම් කලාව පාරම්පරික ගුරුවරුන් ඉගෙන ගත්තා. ඒ වගේම පහතරට නර්තන කලාව ප්‍රගුණ කරා. සබරගමු කියන අපේ ලංකාවේ තියෙන සම්ප්‍රදායන් ත්‍රිත්වයම ප්‍රගුණ කරා. ඉතා හොඳින් ප්‍රගුණ කරපු කෙනෙක්. මම භරතනාට්‍යම් සහ කතක් කියන ඉන්දියානු නර්තන ශෛලීන් දෙකත් විශාරද මට්ටමට වෙනකන් හදාරපු උපාධි මට්ටමින් හදාරපු කෙනෙක්. පළවෙනියෙන්ම අරස මං කියන කකුල හදාගන්න පුළුවන් කියන බලාපොරොත්තු ඒගොල්ලෝ දුන්නා. එතනදී මම ඇත්තටම හරීම සතුටු වුණා මගේ ආයෙ නැවත කාලෙකදී ආයෙ කකුල හරියයි කියලා. ඊට පස්සේ ડોක්ටර්ලා කිව්වා මට කකුල අහපව් මේවා කරගන්න බැරුව යයි. කියද්දි ඇත්තටම මම රෝහලේදී මම ඇත්තටම මට කෑ ගහලා ඇඬුණා මේ තියටර් එකේදී මට අහපව් නටන්න බැරි වෙනවනි කියලා. ඒ වෙලාවේදී ડોක්ටර් මට ඉඳන් කිව්වා නෑ අපි බලමු ධම්මික ඉස්සල්ලාම ඔයාගේ කකුල ඇඟිලි දෙකක් තමයි අපි අයින් කරන්න බලන්නේ කියලා. ඊට පස්සේ දෙවනි සැත්කමේදීස මගේ කකුලේ ඇඟිලි කීපයක් තමයි අයින් කරේ. ඔව්. ඊට පස්සේ ඒ ඇඟිලි දෙක අයින් කරලා ඊට පස්සේ කිව්වා ආයෙ බලලා
තුන්වෙනි පරීක්ෂණයකට ආයේ තුන්වෙනියට ආයෙ සැත්කමක් කරන්න වෙනවා. ඔය කකුල වල්ලු කරගාවින් ආයෙ අයින් කරන්න වෙනවා කියලා. ඊට පස්සේ වල්ලු කරගාවින් අයින් කළා. ඊට පස්සේ නැවත මට පොඩි බලාපොරොත්තුවක් දෙනවා අහපව් වෛද්‍යවරු. ඔයාට වෙනත තරම් ධම්මික කියලා මට කතා කරේ. සුපු නිරේෂ් ධම්මික මගේ නම. ඊට පස්සේ ධම්මික ඔයාට ආයෙ නැවත නර්තනය කරනවා කියලා අපිට කියන්න බෑ. හොඳට උඩ පැන පැන කරණංග ගහ වෙනද තරම් නටන්න බැරි වෙයි. නමුත් දරුවෝ ඔයාට අනිත් දරුවන්ට උගන්වන මට්ටමට අපිට මේ කකුල තියාගන්න පුළුවන්. දන හිසෙන් 5 අඟල් 8.5කින් අපි කකුල අයින් කරොත්. ඊට පස්සේ ඔයාට කෘත්‍රිම පාදයක් පැලඳගෙන ඔයාට නැවත ඔයාගේ වැඩ ටික කරගන්න සමහරක් විට දරුවන්ට නර්තනය පුරුදු පුහුණු කරවන්න පුළුවන් මට්ටමකට අපිට කකුල හදාගන්න පුළුවන් කියලා සහ අන්තිම 5 වෙනි සැත්කමේදී තමයි මම කකුල මේ අයින් කරේ. ඒ කිසිම වෙලාවක මගේ සිහි නැති කරන්න බෑ කියලා කිව්වා. ඒකට හේතුව මගේ ශරීරයෙන් ගොඩක් අනතුරු වෙච්ච වෙලාවේදී රුධිරය වහනේ වෙලා තියෙනවා කියලා මට ලෝ ප්‍රෙෂර් ඇවිත් තිබුණා. ඒකෙදී ડોක්ටර්ලා කිව්වේ සිහි ගන්න එක ගැන යාලට වග කියන්න බෑ. ඒක නිසා මේ සියලුම දේවල් මට කරේස මේ අපි කියන්නේ හිරිවට්ටල කරනවා කියලා නිර්වින්දන මට්ටමට පත් කරලා තමයි මේ ඔක්කොම පරීක්ෂණ කරේ. වාට්ටුවට හපව ගෙනත් දැම්මට පස්සේ වෙච්ච අවාසනාවන්තම සිද්ධිය තමයි දුන්න නිර්වින්දන එන්නත් කිසිම දෙයක් මගේ ශරීරයට අහන්න නැතුව පටන් ගත්තා. ඒ කියන්නේ රොතු දෙන්නේ නැති මට්ටමට. ඊට පස්සේ අවසානයේදී ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා කිව්වා දැන් දෙන්න යන්නේ සැර ඩ්‍රග්ස් වර්ග කියන්නේ සැර එන්නතක් මේක. මේ නිර්වින්දන එන්නත වට දෙන්න වෙනවා කරන්න දෙයක් නැහැ කියලා ඉවර වෙලා මට මතකයි එන්නත් කරා. ඊට පස්සේ මාසයක් විතර වගේ කාලයක්ස ඉතා අති දුෂ්කර. ඒ කියන්නේ මිනිස්සුෙකුට දරා ගන්න හරි අමාරු කාලයක්. ඉතින් ඒ කියන්නේ මේ කකුල එහෙම කපලා මගේ අස්තිත් එක්කම මේ කකුලේ අස්තිය හොඳටම මේ කැඩිලා ඒක හරහා නේලින් එකක් දාලා ප්ලේට් දාලා මේ කකුල හදලා තියෙන්නේ. හෙල වෙන්න කරන්න බෑ. ඒ දේවල් එක්ක හරි ඉතින් පීඩාවකටපත් වුණා. නර්තන ශිල්පියෙකුට පාදයේ තරම් වටින දෙයක් මේ ලෝකේ නැහැ. ඉතින් ඒක අහිමි වෙන්න යනවා කියන හැඟීම එනකොට මොනතරම් සංවේදී වෙන්නේ නැද්ද? ඔහු කියනවා කෑ ගැහුවා කියලා. මේ අනතුර උනේ කවද්ද? හරියටම ජනවාරි 23. ඒ කියන්නේ මේ අවුරුදු ජනවාරි 20 හරියටම මාසයකට ආසන්න කාලයක් මාසයක් පිරෙන්න දවස් 3ක් තියේදී තමයි මම ගෙදර ආවේ. ගෙදර ආවේ. දැනටත් මම ක්ලිනික් වලට යනවා සායන වලට. යා එතෙන්දි ડોක්ටර්ලා කිව්වේ මගේ මේ කකුල තාම අස්ථි සවිමත් වෙලා මදි. තව මාස 3ක්වත් තවම යාවි අස්ථි සවිමත් වෙන්න කියලා. අම්මා තාත්තා යම් කිසි වෙලාවක මේ පාරම්පරික නර්තන සම්බන්ධව යොමු වෙලා තිබ්බද? නැහැ සර්. දැන් මගේ සහෝදරිය ගත්තා, සහෝදරයා ගත්තත්, අම්මගේ පාර්ශවයෙන් ගත්තත්, තාත්තගේ පාර්ශවයෙන් ගත්තත් කවුරුත් නර්තන ශාස්ත්‍රයේ නියැලුණු පිරිස් නෙමෙයි. කියන්නේ අපි මම 3 වසර 4 වසරදී වගේ තමයි මුලින්ම මේ නර්තන ශාස්ත්‍රයට ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ බොහෝම දුක්ගේ හැට මැද්ද මම ඉගෙන ගන්නේ. මගේ තාත්තත් මේ වත්තේ මුරකාරයෙක් විදිහට වැඩ කරා. ඊට අමතරව හම්බ වෙන මොනවා හරි වැඩක් කරන ගමන් අම්මා මුකුත් කරේ නැහැ. නමුත් අපි ඉගෙන ගන්න දවස්වලදී අපිට සල්ලි එහෙම වියදම් කරන්න හරි අඩු නිසා මගේ අම්මා කඩවල වලට කෑම හදලා දාලා එහෙම කරලා තමයි අපිට ඉගැන්නුවේ. ඔව්. ඊට පස්සේ අම්මයි තාත්තයි මමයි අයියයි අක්කයි අපි 4 දෙනාගේ මේ පවුලේ මගේ අයියා ගැන මතක් කරොත් එහෙම අයියටත් අපි අවුරුදු 7ක් අපේ අම්මයි තාත්තයි දුක් විඳිනවා. අයියා නැති වෙනවා. එයාත් පිළිකාවක් හැදලා අවුරුදු 7ක් මහර්ගම පිළිකාරෝහලින් ප්‍රතිකාර ලැබී වර්තමානයේ අපේක්ෂාරෝහල. ඒකෙදී අවුරුදු 7ක් අයියට ප්‍රතිකාර කරනවා. තාත්තට යම්මටයි තාත්ත කවුරුවත් හවුහරණයක් නෑ. අපිට කියන්නේ බොහොම අමාරුයි. ඒක නිසා ඇත්තටම මම මගේ පාසලේ ගුරුවරු ගම් ප්‍රදේශයේ ඉන්න අය දහම් පාසලේ හාමුදුරුවෝ හැමෝම දන්නවා මම කුඩා කාලේ ඉඳන් O level දක්වාවත් O level සිට A level දක්වාත් විශ්වවිද්‍යාලය අනතුරුත කාලේදී අපිට උපකාරක පන්ති යන්න දැන් අද ඉන්න තරුණ තරුණියන්ට තියෙන එහෙම වත්කමක් අපිට නැහැ. තාත්තගේ දුක අපි හොඳටම දැක්ක. හරි අමාරුවෙන් ලෙඩෙක් අයියා එක්ක ඔට්ටු වෙනවා. ඉතින් ඒ අතරතුරේදී අපිට පන්ති යන්නවත් ඇත්තටම මට සල්ලි තිබුණේ නැහැ. තමන්ගේ උත්සාහය තියෙනවා නම් අපිට ඉගෙන ගන්නවා කියන එක තුලදී අපිට මේ තියෙන සම්පත් හොඳටම ඇති කියන එක. ඒක මගේ පාසලේ අය පවා දන්නවා. මම කිසිම උපකාරක පන්තියකට සහ සම්බන්ධ වුණේ නැහැ. ඒකට හේතුව අපිට ඒ තරම් වත්කමක් නැහැ. ඒ අතරතුරේදී අයියා අවුරුදු 7ක් ලෙඩ වෙලා ඉඳලා යා නැති වෙනවා. ඒ නැති වුණාට පස්සේ මට හිටිය එක සහෝදරිය කියන්නේ අක්කා ජඩිමල් අක්කා. එයා නැති වෙනවා. එයාත් බැඳලා පළවෙනි දරුවා හම්බ වෙන්න ගිහිල්ලා එතනදී යාට රුධිර පීඩනය වැඩි වෙලා නහරයක් ගිහිල්ලා එයාත් නැති වෙනවා. ඊට පස්සේ අම්මයි තාත්තයි මමයි තමයි හිටියේ. ඊට පස්සේ බොහොම අමාරුවෙන් මම A level වලට යනවා. උසස් පෙළ හදාරන්න. උසස් පෙළ පන්තියේදීස හැමෝම දන්නා උසස් පෙළ කියන පන්ති අවධියේදී අපිට උපකාරක පන්ති අත්‍යවශ්‍යයි. නමුත් මම තාත්තට කිව්වේ නෑ තාත්තේ මට පුළුවන් මගේ වැඩ කරගන්න කියලා. අපි පෙරහර කටයුතු වලට සංස්කෘතික කටයුතු වලට ගියාම පොඩි මුදලක් හම්බ වෙනවා. ඒ මුදලින් මම ගොඩ පොත්පත් ගත්තා.
සර්ලාට ඕන නම් ඇතුළට ගිහින් බලන්නත් පුළුවන්. මම හම්බ කරපු ලොකුම දේ තමයි මම සල්ලි වලට ගත්ත දුක් විඳලා ගත්ත පොත් ටික, කියන්නේ ඉගෙන ගන්න ගත්ත පොත් ටික ඒවයින් තමයි මගේ පිරලා තියෙන්නේ. ඉතින් සර් පොත්පත් අරගෙන පුස්තකාලය භාවිතා කරලා ඉගෙන ගන්න කාලේ මට මතකයි මගේ යාළුවෝ මේ ගමේ අයත් ඕන තරම් කියාවිස මගේ විෂය නිර්දේශය තිබ්බේ ගිරා සංදේශය. කවි තිබ්බ 240 ගාන. මේ පාරේ ඉඳන් මහා පාරට යන්න තියෙන කිලෝමීටර් 2මාරක් 3කට වගේ ආසන්න දුරක් තියෙනවා. සර්ලා එන්නත් ඇති පහු කරගෙන. ඔය දුර කාලයේ සර් විශ්වවිද්‍යාලේ ගිහිල්ලා මේ වෙනකම් මම ගියේ පයින්. මම කකුල් දෙක තියෙන කාලෙදී මම පයින් ගිහින් තමයි මම පාඩම් කරගෙන මේ පාර තුර අතරතුර යනදීත් මම පාඩම් කරා. ඊට පස්සේ සර් මම උසස් පෙළ බොහොම අමාරුවෙන් නමුත් බොහොම සතුටින් ඉගෙන ගන්නවා. මගේ මේ කලා කටයුතුත් එක්ක මගේ අරමුණ තිබ්බ හොඳ කලා ශිල්පියෙක් වෙනවා, කලා ගුරුවරයෙක් වෙනවා කියන අරමුණත් එක්ක හතර සතුටින් ඉගෙන ගත්තා. උසස් පෙළ ප්‍රතිඵලය කොහොමද තිබ්බේ? ප්‍රතිඵල සර් උසස් පෙළ සමත් වෙනවා මම. මගේ විෂයන් කරේ මම සිංහල, දේශපාලන විද්‍යාව සහ දේශීය නර්තනය කියන සබ්ජෙක්ට් තුන කරේ. ඒ සබ්ජෙක්ට් තුනටම ඒ සාමාර්ථ තුනක් අරගෙන 1.8යි 7යි 6ක ස්ටඩි ස්කෝර් එකක් අරගෙන ලංකාවේ කැමති විශ්වවිද්‍යාලයකට යන්න ලකුණු තියෙන මට්ටමට මට අවස්ථාව හම්බ වෙනවා. මේ සියලුම දේවල් සිද්ධ වුණේ මේ පිටිපස්සේ තියෙන මේ පුංචි පැල්පතේ මේ නිවසේ ඉඳලා. ඉතින් මෙච්චර සාර්ථකව සතුටින් ජීවත් වෙන පවුලක ඔබ මේ කියන කතාවත් එක්ක මුලින්ම අයියා නැති වෙනවා. ඊට පස්සේ අක්කා විවාහ වෙලා දරු ප්‍රසූතියේදී අක්කා නැති වෙනවා. ඊට පස්සේ ඔබ කැම්පස් අවධියේදී කැම්පස් කියලා හරියටම එක දවසයි. කැම්පස් කියලා හරියටම එක දවසයි. කැම්පස් කියලා හරියටම එක දවසකින් තාත්තා නැති වෙනවා. ඉන්න අනතුරුව ඔබ රස්සාවට ගිහිලා හරියටම සති 3කින් සති 2කින් හරියටම සති 2කින් මේ අම්මව ආදරණීය අම්මව බලා ගන්න හිටපු මේ පවුලේ එකම පුරුක එකම සම්පත රියනාතුරකට ලක් වෙලා එක්තැන් වෙනවා. මේ පවුලට මොනවා හරි අමානුෂික බලපෑමක් එහෙම නැත්නම් කාගේ හරි හදිහූණීමක් වගේ දෙයක් තිබ්බා කියලා ඔබට හැඟෙන්නේ නැද්ද? සර් දැන් ඔය විස්තරත් ඒක ගමේ අයගේ යම් යම් මත තිබුණා. නමුත් සර් මම දන්න තරමින් අද වෙනකන් මමවත් අම්මවත් තාත්තවත් අපි කාත් එක්කත් එහෙම තරහක් මරහක් තිබ්බ පිරිසක් නෙමෙයි. ගමේ බොහොම අහිංසක විදිහට හැමෝත් එක්කම ඉතින් අපි පාඩුවේ ජීවත් වුණේ. මම දන්න තරමින් සර් අපිට ඉතින් ඒ වගේ දෙයක් කරන්න ඉතින් මං හිතන්නේ අපිට අපි කාටවත් වැරද්දක් කරලා නැහැ. මට තිබ්බ ශිල්පේ මං අනිත් අයට දුන්නා. අම්මා තාත්තා අපිට හරි හම්බ කරලා කන්න දුන්නේ බොහොම අමාරුවෙන් කාගේවත් දේවල් කඩාගෙන වඩාගෙන නෙමෙයි. ඉතින් ඒ සම්බන්ධව සර් මට කියන්න තියෙන ඉතින් මම දන්නේ නැහැ. නමුත් මම දන්න තරමින් සර් මට කියන්න තියෙන්නේ අපි කාටවත් කරදරයක් නොකරපු මිනිස්සුෝ නිසා මං හිතන්නේ අපිට එහෙම දෙයක් කරන්න නැතුව ඇති කවුරුත් කියලා. දැන් මේ කතාව ඇතුලේ සුපුන් සහ සුපුන්ගේ අම්මා විතරයි අද ජීවතුන් අතර ඉන්නේ. සුපින්ගෙත් එක් පාදයක් අහිමි වෙලා. මේ සංවේදී පුවත සැලවුණු සැනින් අම්මත් එක්තැන් වෙනවා. ඔත්පොළ වෙනවා. දැන් ඔබට තියෙන අභියෝග මොනවද? මේ ජීවිතය ගැට ගහ ගන්න තියෙන ප්‍රශ්න මොනවද? අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. ජීවිතය ගැන ගත්තාම අපිට කුඩා කාලේ ඉඳන් මේ වෙනකම් තිබ්බ අභියෝග රාශියක්. නමුත් අපේ ජීවිතයේ බලාපොරොත්තු බොහොම අල්ප බලාපොරොත්තු ගොඩක් පොඩි සීමිත බලාපොරොත්තු කීපයක් තිබුණේ. අපි අවසානයේ කොහොම හරි මම ජොබ් එකක් කරලා මගේ අම්මා තාත්තව බලා ගන්නවා කියලා. තාත්තා නැති වුණා. අම්මා විතරයි අන්තිමට මට ඉතුරු වෙන්නේ පවුලේ සමාජිකයෙක් විදිහට. මගේ කකුල අහිමි වෙනවත් එක්කම අම්මා ඇත්තටම දන්නේ නැහැ මගේ කකුල කපන්න වෙනවා කියලා. ඊට පස්සේ යාළුවන්ගේ මාර්ගයෙන් දැනගත්තත් එක්කම අම්මා ප්‍රෙෂර් ලෙඩෙක් ඒකත් දැනගත්තත් එක්කම අම්මා ඇත්තටම කලන්තේ හැදිලා ඊට පස්සේ රෝහල් ගත කරනවා. ඒත් එක්කම අම්මා දැන් ඉන්නේ අංශභාග තත්ත්වේ. ඊට පස්සේ මමත් අම්මත් දෙන්නම අසර වෙනවා. මොකද ඒකට හේතුව අම්මා බලා ගන්න හිටියේ මං විතරයි, මාව බලා ගන්න හිටියේ අම්මා විතරයි. අපිට කරන්න කියන්නේ වෙන කිසි කෙනෙක් නැහැ. ඊට පස්සේ ගමේ අයගේ උදව් මත තමයි අපි දැන් කාලා බීලවත් මෙහෙම හරි ඉන්නේ. ඊට පස්සේ දැන් සර්ලට දකින්න පුළුවන් අපි ඉන්නේ මේ මුරමඩුවක. ඊට පස්සේ අම්මයි මමයි දෙන්න. මුරමඩුවක කියන්නේ මේ ඉඩම ඔබට අයිති නෑ. නෑ සර් නෑ. මේ ඉඩම අපිට නෙමෙයි අයිති. තාත්තා ඉදි මේක බලාගෙන හිටියේ. ඊට පස්සේ සර් මේ ආබාධිත තත්ත්වයටපත් වෙනවත් එක්කම අපිට දැන් මේ ඉන්නගේ කිසිම පහසුකමක් නැහැ. සර්ලට බලන්න පුළුවන් අපේ ස්තෝපු කෑලේ තමයි අම්මම තියාගන්න තැනක් නැති හින්දා ඉටිකොල ගහගෙන අටවගෙන තියාගෙන ඉන්නේ. වැස්සට හොඳටම තෙමෙනවා. තුවානන් ගහනවා, මාවත් තෙමෙනවා, අම්මවත් තෙමෙනවා. රැයට සමහරක් වෙලාවට බකට් කෑලි මේවා තියාගෙන තමයි අපි සමහරක් වෙලාවට ඉන්නේ වහිද්දි. අයියෙන් වැස්සක් ආව වෙලාවට නැස්ස ඉන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි ගේ ඇතුලේ තියෙන්නේ. ඒ වගේම අම්මයි මමයි දෙන්නම ආබාධිත තත්ත්ව නිසා වැසිකිලි කැසිපි පහසුකමක්වත් හරියට මේ ඉන්න තැන නැහැ. හරිම අපහසුයෙන් තමයි අපි දෙන්නම ඉන්නේ.
ඒ වගේම ගේත් හොඳටම අබලක්. දැන් අපිට අනිත් කාරණේ තමයි වැදගත්ම කාරණේ සර්. දැන් මේ අපි ඉන්නේ අනුංග තැනක වත්තක. ඒකත් දැන් විකුණන්න වෙලා ඒගොල්ලෝ විකුණනවා අපිට යන්න වෙනවා. ඔව්. අනුංග තැනක් නිසා. ඔව් දැන් කවදා වගේ වෙනකොටද මේ මෙතනින් ඉවත් වෙන්න කියලා දැනුම් දීලා තියෙන්නේ? සර් සාමාන්‍යයෙන් තව මාස 3ක් විතර වගේ 3.5මාරක් වගේ ආසන්න කාලයක් වෙනකොට අපිට මෙතනින් ඉවත් වෙන්න වෙයි. ඔව්. ඉතින් ඒක නිසා එතකොට දැන් අපිට ඉන්න තැනක් එහෙම මුකුත් නැති නිසා අපි මේ ප්‍රදේශයේම මිහිණින් වහන්සේ නමක් විසින් උන්වහන්සේ ගිහි කාලේ අයිති ඉඩමක් අපිට පරිත්‍යාග කළා තියෙනවා සර්. මේක දැකලම සහ අපිව දන්න නිසා අපි කවදාවත් මනුස්සයෙකුට වංචාවක් නොකර අහිංසක විදිහට ජීවත් වෙච්ච නිසා ඒකට සර් දැන් ලොකුම අභියෝගය තමයි අපිට තියෙන සර්. මට පඩියක් නැහැ. මම කකුල් දෙක මහන්සි කරලා තමයි මගේ අම්මත් එක්ක ජීවත් වුනේ. මට දැන් කකුල අනිත් කකුල ආබායිතත් එපසු වෙන්නේ. ඒතර බේත් හේත් ගන්න ඒවා මේ කන්නේ අනුන්ගේ උපකාරයෙන් අපිට කිසිම ආදායමක් නැහැ. ගේ හදා ගන්න බොහොම අමාරුයි. ඉඩමක් තිබුණත් ගෙයක් හදා ගන්න විදිහක් නැහැ. මම මේ වෙලාවේදී නැවතත් සර් ඒක නැවතත් කියනවා කවදාවත් මේ වෙනකන්වත් සර් කාගෙන්වත් මම උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මට බලාපොරොත්තුවක් ඉලක්කයක් තිබුණා. මගේ කකුල් දෙකත් එක්ක මම නටලා මේ කලාව තුළින් මගේ ජීවිතේ ජය ගන්නවා. මගේ අම්මට බලනවා කියලා. නමුත් මම මගේ තරුණ ජීවිතය ගත්තාම කවදාවත් මම මත්පැනටවත් එහෙම නැත්නම් සුරාවට සුදුවට හෝ හොරකමකට මගේ ජීවිතේ කවදාවත් මම යොමු කරලා නැහැ සර්. මම මගේ ආගමික ජීවිතයත් එක්ක ඒ වගේම කලාවත් එක්ක තමයි මම ජීවත් වුනේ. මේ වෙලාවේදී මම ඇත්තටම හැමෝගෙම ඉල්ලා සිටිනවා සර්. ලොකු දෙයක් මේ වෙලාවේ පුළුවන් නම් මට මේ හම්බෙලා තියෙන ඉඩම් කෑල්ලේ හදාගන්න පුළුවන් හැටියට උදව් කරන්න කියලා. ඒකට හේතුව සර් ඒක උදව් කරන හැමෝටම ගොඩාක් පිං සර්ලටත් ගොඩාක් පිං මේ අනිත් අයට පෙන්නනවට. ඒකට හේතුව සර් ඇත්තටම අසරණ වෙලා ඉන්නේ. මේක මවාපෑමක්වත් මේ කිසිම දෙයක් නෙමේ. අහිංසක ඉල්ලීමක් සර්. ඒ කියන්නේ බැරිම නිසායි මේ ඉල්ලන්නේ. ඒ මොන වගේ උදව්වක්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ නිවස හදාගන්න? නිවස හදාගන්න කියන්නේ සර් අපි දැන් ගේට පොඩි අපි ප්ලෑන් එකක් හදාගෙන තියෙනවා. ඒකට දැන් හැමෝම උදව් උපකාර වෙලා සර් මම මෙතෙන්දි මුදල්මය උපකාර කියලා අපි කෙනෙක්ට කියන්නේත් නැහැ. මේට ඕනනම් අපිට කතා කරලා සම්බන්ධ වෙලා ද්‍රව්‍යමය ආධාරයක් හරි කමක් නැහැ සර්. සිමෙන්ති කොට්ටකින් වැලි ටිකකින් ගඩොල් කැටයකින් හරි කමක් නැහැ සර්. ඒකත් මට මේ වෙලාවේ ලොකු හයියක්. පුළුවන් හැමෝම පුළුවන් අය ඉන්නවනම් කැමති අය ඕනම වෙලාවක එන්න පුළුවන්, බලන්න පුළුවන්, සර්ලට ගන්න පුළුවන්, මට කතා කරන්න පුළුවන්. ගමේ හාමුදුරුවන්ට, ග්‍රාම සේවකට, පොලිසියට ඕන තැනකින් මගේ තොරතුරු ගන්න පුළුවන්. ඇත්තටම සර් බොහොම අසරණ වෙලා ඉන්නේ. ඉතින් පුළුවන් හැමෝටම අපි මං ඉල්ලන්නේ හම්බ වෙලා තියෙන ඉඩම් කෑල්ලේ ගේ හදාගන්න ද්‍රව්‍යමය ආධාරකින් හෝ මුදල්මය ආධාරකින් හෝ කුමන විදිහකින් හරි මට උදව්වක් උපකාරයක් කරන්න කියලා හැකි විදිහට. කෙටියෙන්ම කියනවනම් දැන් මේ පවුලේ මේ සුපුන් සහ සුපුන්ගේ අම්මා කබලෙන් ලිපට වැටිලා ඉන්නේ. අම්මේ මේ සුපුන් පුතාට පුංචි කාලේ උගන්වන්න කොයිතරම් මහන්සි වුණාද? කොයිතරම් දුක් විඳාද? ඇත්තටම මම ගොඩාක් වෙහෙසේ දරුවා පුතාට උගන්න ගන්න මම කඩකෑම හදලා තමයි පුළුවන් කාලේ වැඩ කරේ. පස්සේ මම බැරි තැන සල්ලි පණම් මට අතෙත් අඩුපාඩු වුණා. ළමයාට උගන්න ගන්නත් ඕන වුණා. පස්සේ මම මෙයාව කැම්පස් අරින්න හිතේ ගොඩාක් බලාපොරොත්තු වෙනවා උගන්න ගන්න එක්කෙනෙකුටවත් කියලා. ඊට පස්සේ මේ මම ගෙවල් වල වැට්ට ගියා. බැරි තැන පුතාව කැම්පස් යවලා මම ගන්න මුදල තමයි පුතාට වැය කරුවේ කැම්පස් එකට දෙන්න. යත් උනන්දු වෙලා ඒ වරගෙන තමයි කොහොම හරි උගන්න ගන්න මේවා කරේ. ඊට පස්සේ මාවත් ඔත්පල වුණා. යා ගැන කල්පනා සීඩෙන් එකෙන්. පස්සේ මේ දැන් ඉතින් මට මොකුත් රස්සාවක් කරගන්නත් බැහැ. ඊට පස්සේ අවුරුදු 4ක් මං ගෙවල් වල වැඩ කරා ළමයට උගන්න ගන්න. ඒ ගෙවල පුතා ඊට පස්සේ කිව්වා අම්මා දැන් යන්න එපා. මට මොනවා හරි කෙරිය හැකිනේ අම්මේ යමක්. අම්මා දැන් නතර වෙන්න කියලා. අම්මට බෑනේ දැන් සනීප නෑනේ. ඒ හින්දා යන්න එපා කිව්වා. ඊට පස්සේ ඔහොම නතරලා ආයෙත් පාන්ති කරන අපි දෙන්නගේ ජීවිකාව ඔහොම ගෙවුවා සතුටින්. ඉතින් හැන්දෑවට දෙන්න එක කතා කරගෙන අම්මේ පොඩි ගෙයක් අපි පොඩි ඉඩම් කෑල්ලක් කරන පොඩි ගෙයක් හදාගෙන මං කොහොම හරි අම්මා රකින්න මං බඳින්නෙත් නැහැ කිව්වා. වඳින්න ඕනත් නැහැ අම්මා බලාගත්තාම මට ඇති කිව්වා. කියලා එහෙම හිතාගෙන තමයි ඉතින් වැඩ කටයුතු කරේ. නමුත් ඒවත් ඉතින් අසාර්ථක වුණා. මේ සුපුන්ට අවසාන මොහොතේ තිබ්බ එකම බලාපොරොත්තුව තමයි අම්මව බලාගන්න එක. මේ අම්මා කියන විදිහට විවාහ ජීවිතයටවත් ඇතුල් වෙන්න ඕනේ නැහැ. මට අම්මා බලාගත්තා නම් ඇති කියලා තමයි සුපුන් කියලා තියෙන්නේ. හරිම සංවේදී කාරණයක්. අම්මට කොච්චර ආදරයක්ද මේ සුපුන් පුතා. ඉතින් එච්චර ආදරය කරපු දරුවෙකුට මේ වගේ හදිස්සි රියනතුරක් වෙලා පාදේ අහිමි වෙනවා කියනකොට අම්මා කෙනෙක් දරාගත්තේ කොහොමද? දරාගත්තා. ඉතින් කොහොම හරි මට බොරු කිව්වා ඒගොල්ලෝ. මොකද පුතා මං ඇහුවා මොකයි පුතාට කිව්වහම කිව්වා මේ පුතාට ෆෝන් එකට කෝල් ගත්තා. ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆර් කරේ නැහැ. ඉතින් පුතා කතා කරෙත් නැහැ. පස්සේ ඉතින් මං ඔහොම එළි වෙනකන් අඬ හිටියා. අඬ ඉඳලා පාන්දර ඊට පස්සේ මේ කට්ටිය ගමෙන් ගියා. ඊට පස්සේ ඒ ජී ඔෆිස් එකෙන් තාව බලන්න මොකද කියලා.
ඊට පස්සේ කිව්වා මෙහෙමයි ඇසිඩන් එකක් වෙලා. ඉතින් මට කිව්වේ නෑ කකුල කපනවා කියලා. මං දන්නේ ඊට පස්සේ රෑ මට යාළුවෝ කට්ටිය කතා වෙනවා ඇහුණා මේ ළමයාගේ කකුල මේවා කරනවා කියලා. පස්සේ මම කෑ ගහලා ඇඳේ දැඟලලා කෑ ගහලා ඇඬුවා. පස්සේ මට ප්‍රෙෂර් එක වැඩි වෙලා අරන් යනවා ගෙවලා බේත් ගේන්න. ඊට පස්සේ එයා කිව්වා ડોක්ටර් කිව්වා අම්මේ වාගේ ප්‍රෙෂර් එක හොඳටම වැඩි. ඔය ඉස්පිරිතාලේ නතර වෙන්න කිව්වා. මම නතර වුණේ නැහැ බෙහෙත් ටික අරන් මේ ළමයා ගැන කල්පනා කරලා ආවා. ඉතින් ඔහොම ඉතලා මේ බෙහෙත් ටික බීලා ටිකක් සනීප ඉතින් රැයට කල්පනා කරනවා නිින්ද යන්නේ නැහැ මෙයා ගැන. මතක් වෙනවා ඉතින් මට කොච්චර වුණත් පාර බලන් ඉන්නවා එනකන් කොයි වෙලේද එන්නේ කියලා. වතුර මුට්ටිය ලිපේ තියාගෙන බලන් ඉන්නවා රැය වෙලානේ එන්නේ. පාන්ති කරලා ඉතින් බලාන ඉන්නවා කෑවේ එදා දවසේමත් කෑවේ නෑ මෙයා එනකම් බලන් හිටියා. පස්සේ පවුවදා ඉතින් ආරංචි උනේ මට ඔක ওই විදිහටම කිව්වේ නෑ මෙච්චර ඇසිඩන් එකක් වෙලා තියෙනවා. පොඩි තුවාලයක් කියලා කට්ටිය මට කිව්වේ. පස්සේ ඉතින් මං හරියට දුකටපත් වුණා. වෙහෙසුණා මට ඊට පස්සේ මේ ලෙඩේ හටගත්තා. කුඩා කාලයේ ඉඳලම අනේක දුක් විඳලා මේ දරුවා ලොකු මහත් කරලා විශ්වවිද්‍යාලයට යවලා උපාධියක් අරගෙන රස්සාවකට ගිහිල්ලා සති දෙකයි අවාසනාවක මහිම මේ දරුවගේ වම් පාදය අහිමි වෙනවා. අවසාන වශයෙන් අම්මේ මේ වීඩියෝව බලන අපේ හිතවතුන්ට මොන වගේ ඉල්ලීමක්ද කරන්න තියෙන්නේ? මං කියන්නේ දැන් මේ දරුවට දැන් අසරණ වෙලානේ මේ දරුවා රස්සාවක් තිබුණාට යාට පඩියකුත් නැහැනේ. දැන් අවුරුද්දක් යනවත් දැන් අවුරුද්දට වැඩි ඒක යවෙනවලු. දැන් මේ ගේ ඉන්න බෑනේ මේ යන්න එන්න බෑනේ මෙයාට. පොඩියට ගේ පොඩ්ඩක් හදාන බාත්රූම් එකක් හදලා යාට මේ ඉතින් මම සදා කල් ජීවත් වෙන්නේ නැහැ මන් නැති වෙනවා. යාටත් ඉන්න ටික කාලේ හොඳින් බුදුදහම කරගෙන පින්දහම් කරගෙන එයාගේ ජීවිතේ ගත කරගෙන ගන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව. මගේ බලාපොරොත්තුව මට දැන් නැහැ. දරුවගේ ගැන තමයි බලාපොරොත්තුව. එයාට තැනක් පිළිවෙල කරලා ගෙයක් දොරක් හදාගෙන හොඳින් රස්සාව කරගෙන ජීවත් වෙලා ඉන්න ඒ ලැබුණොත් මට ඒ ඇති. ඒකයි මගේ එකම බලාපොරොත්තුව. ගෙයක් දොරක් හදලා එයාට සැනසීමේ ඉන්න පිනක් දහමක් කරගෙන ඒ ටික වුණොත් මට ඒ ඇති ගේ දොර හදාගන්න මොනවා හරි ඉතින් ඒක තමයි එකම බලාපොරොත්තුව. හරි සුපුන් ඔබේ කතාව අපිට හරි පැහැදිලි. දැන් මේ ඉන්න තත්ත්වෙන් ගොඩ යන්න අපේ ලක්ම YouTube channel එක බලන ලක්වාසී ජනතාව වෙන්න පුළුවන් විදේශ හිතවතුන් වෙන්න පුළුවන් සුපුන්ට උදව්වක් කරනවා නම් ඔන්න පුණ්‍ය කර්මයක් කරගන්න අවස්ථාවක් අපි අපේ ලක්ම YouTube channel එක හරහා අපි උදා කරලා දීලා තියෙනවා. අපි චුට්ටක් මතක් කරමු සුපුන් මේ ඔබ ඉන්න ප්‍රදේශය කොහෙද සහ ඔබ සම්බන්ධ කරගන්නවා නම් අපි දුරකථන අංකයක් සිහිපත් කරමු. මේ ප්‍රදේශයේ දංකොටුව කියන ප්‍රදේශය මම ඉන්නේ අත්තනායක මාවත ඇටියාවල දංකොටුව කියන ලිපිනේ. මගේ ලිපිනේ ආයෙ නැවතත් මතක් කරොත් WA සුපුන් ඉරේෂ් අත්තනායක මාවත ඇටියාවල දංකොටුව. මගේ දුරකථන අංකය 076381583. අපේ ලක්ම YouTube channel එක අරබන ඔබට සුපුන් ඉන්න තැන පැහැදිලිව සඳහන් කරා. ඔහුගේ දුරකථන අංකය ලබා දුන්නා. අපි සුපුන්ගේ බැංකු ගිණුම් අංකය ඔබට මේ තිරේ අපි ලබා දෙනවා. ඔබට උදව්වක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් මොහුට උදව්වක් කළ යුතුයි කියලා හිතෙනවා නම් මේ කතාවේ සංවේදී බව දැනලා මේ කතාවේ සංවේදී බව දැනිලා ඔබේ හිත උණු වෙලා යමක් කරන්න ඕනි කියලා හිතට ආවනම් මේ ගිණුම් අංකය හරහා ඔබට මුදලක් පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සුපුන් කියන විදිහට ද්‍රව්‍යමය ආධාරයක් වුණත් ඔහුට ලබා දෙන්න කියන කාරණේ තමයි අපි සිහිපත් කරන්නේ. අපි ඉල්ලීමක් කරන්නේ මේ හැමෝගෙම මේ වීඩියෝ නරඹන මේ සුපුන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඔබට හැකි ආකාරයට උපකාරයක් කරන්න කියන කාරණය.